සුබ දවසක් ආදරණීය දුවලා පුතාලටත් දෑවර දෙමාපියන්ටත් ඔන්න අද සුරංගි ටීචර් කියලා දෙන්න හදන්නේ දෙක ශ්‍රේණිය පරිසරය පාඩම. ඒ තමා අපේ යහපැවැත්ම. ඉතින් පුතේ ආදරණීය දෙමාපියනි මේ පාඩම දරුවන්ගේ විෂය නිර්දේශයට අමතරව යාළගේ සාමාන්‍ය ජීවිතයේදී හොඳ දරුවෙක් විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්නත් ගොඩාක් ඉවහල් වෙන පාඩමක්. ඒක නිසා මේ පාඩම හොඳින් දරුවන්ට කියලා දෙන්න. එතකොට පුංචි දුවේ පුතේ ඔයාලත් මේ පාඩම මං කියලා දෙන විදියට හොඳින් අහගෙන මං කියලා දෙන දේවල් හොඳට හිතේ තියාගෙන මේ කියන විදිය හොඳම හොඳ දරුවෝ වෙන්න ඕනේ. එතකොට තමයි සුරංගි ටීචර් ඔයාලට ගොඩාක් ආදරේ වෙන්නේ. හරි. අපි බලමු මම හොඳ ළමයෙක් වෙමි. අපි මුලින්ම අද මේ පාඩම පුංචි කවියකින් තමයි මම පටන් ගන්නෙ. ඔන්න බලන්න. සුවඳ පාට එක වගේ තිබෙන රෝස මල වගේ කීකරු හොඳ දරුවගේ කවුරුත් පවසති යගේ. මං ආයෙත් කියන්නම්. සුවඳ පාට එක වගේ තිබෙන රෝස මල වගේ කීකරු හොඳ දරුවගේ කවුරුත් පවසති අගේ. ඔන්න ඔය කවිය මගේ පුංචි දුවලා පුතාලා දන්නවත් ඇති. දන්නේ නැත්තම් අද ඔන්න මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝම මේ කවිය පාඩම් කරගෙන මේ කවිය කියන විදිහටම ලස්සන සුන්දර හොඳ දරුවෙක් වෙන්න ඕනේ. බලමු අපි මේ කවියේ තේරුම. සුවඳ පාට එක වගේ තිබෙන රෝස මල වගේ. රෝස මල් දැකලා තියෙනව නේද හැමෝම? බලන්න මේ පින්තූරේ තියෙන රෝස මල් නේද? ඒවා ලස්සනයි නේද? සුවඳයි පාටයි එක වගේ තියෙන රෝස මලක් වගේ. පාටත් ලස්සනයි සුවඳත් ගොඩාක් සුවඳයි නේද රෝස මල් වල. අන්න ඒ වගේ කීකරු හොඳ දරුවගේ කවුරුත් පවසති යගේ. ඕනම කෙනෙක් ලස්සනට ඉන්න හොඳ දේවල් වලට හොඳ කෙනෙකුට ලස්සන කෙනෙකුට ආදරෙයි නේද? ඒ ලස්සන තවත් ලස්සන වෙන්නේ ඔයාලා ලස්සන දරුවෝනේ. ඔයාලගේ ලස්සන තවත් ලස්සන වෙන්නේ ගතිගුණත් ලස්සන වුණොත් නේද? ඔයාලගේ එදිනෙදා ජීවිතේදී ඔයාලා ගත කරන හැම මොහොතක්ම හොඳ කීකරු හොඳ දරුවෙක් විදියට ගත කරොත් තමයි ඔයාලා ගොඩාක් ලස්සන වෙන්නේ. රෝස මලක් වගේ වෙන්නේ. පුංචි දරුවෝ හැමෝම පුංචි ළමයි මල් වගේ කියනවනේ නේද? ඉතින් මල් වගේ පුංචි දරුවෝ වෙච්ච ඔයාලා මල් විදිහටම ලස්සනට hina වෙලා ලස්සනට පිපිලා ලස්සනට සුවඳ හමන ගතිගුණ වලින් ඔයාලා ගොඩාක් පොහොසත් විදියට ජීවත් වෙන්න ඕනේ. ඉතින් මම මේ පාඩමෙනුත් පිට ඔයාලට මේ දේවල් කියලා දෙන්නේ ජීවිතේට ගොඩාක් මේ දේවල් වටින නිසා පුංචි පුතේ. හරි අපි බලමු. දැන් අපි පාඩමට යමු. යහපත් දරුවෙකු සතු ගුණාංග හඳුනා ගනිමු. ඉස්සෙල්ලාම අපි බලමුකෝ යහපත් දරුවෙක් විදිහට ඔයාලට තියෙන්න ඕන ගතිගුණ මොනවාද කියලා නේ. යහපත් දරුවෙක් කළ යුතු දේවල් මොනවාද? අන්න ඒවා තමයි මම මෙතනදී කියලා දෙන්නේ. බලන්න. කාල සටහනකට අනුව පිළිවෙලින් දවස ගෙවයි. ඔයාලා පුතේ මුලින්ම අම්මා තාත්තගේ උදව්ව ඇතුව කාල සටහනක් හදා ගන්න ඕනේ. මං උදේ මේ වෙලාවට නැගිටිනවා, මේ වෙලාවට මූණ සෝදනවා, මේ වෙලාවට උදේ ආහාරය ගන්නවා. ඊපස්සේ මම මේ වෙලාවේදී මගේ පාසලේ වැඩ කටයුතු කරනවා. ආයි පාසල් ඇරලා ගෙදර ඇවිල්ලා මම මේ වෙලාවේදී සෙල්ලම් කරනවා, ආපහු පාඩම් කරනවා. ඔන්න ඔය විදිහට එදිනෙදා ඔයාලගේ දෛනික කාලසටහනක් තියාගන්න ඕනේ. අපි කොහොමද දවසක් පිළිවෙලින් ගුණාත්මකව දවසක් ගත කරන්න කියන එක එකෙන් තමයි තීරණය වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම පුංචි දුවලා පුතාලා කාලසටහනකට අනුව පිළිවෙලින් දවස ගෙවන්න ඕනේ. ඊළඟට වැඩිහිටියන්ට ගුරුවරුන්ට කීකරුයි. යහපත් හොඳ දරුවෙක් කියන්නේ පුතේ ගුරුවරු වැඩිහිටියෝ කියන දේ අකුරටම පිළිපදින හොඳ කීකරු දරුවන්ට. ඒ නිසා ඔයාලා හොඳ කීකරු දරුවෝ විදිහට තමයි හැදෙන්න ඕනේ. ඒ වගේම වැඩිහිටියන්ට ගුරුවරුන්ට ගරු කරන්න ඕනේ.
කියන්නේ ගරුත්වයට සුදුසු වැඩිහිටියෝ ගුරුවරුනේ නේද ඉන්නේ. ඒ නිසා ඔයාලා හොඳටම ආදරය කරන්න ගෞරව කරන්න ඕනේ. ඒ වගේම යහළුවන් සමග සුහදව හා එකමුතුව ක්‍රියා කරන්නත් ඕනේ. ඔයාලා එකට පාසලේ ඉන්න නැත්තම් ගෙදර අසල්වැසි ඉන්න යාළුවෝ නේද? එයාලා හැමෝම එක්ක සුහදව සහ එකමුතුව ක්‍රියා කරන්න ඕනේ. ඊළඟ එක අනිත් අය සමග සංයමයෙන් යුතුව කතා කරන්න ඕනේ. කාගවත් ඉතරි දෙන්නේ නැති වෙන්න නේද? ආදරෙන් හොඳින් කතා බහ කරන්න ඕනේ. ඊළඟ එක තමා උදව්වක් අවශ්‍ය වූ කෙනෙකුට උදව් කරන්න නොපැකිලිව ඉදිරිපත් වෙන්න ඕනේ. අපි හිතමුකෝ කාට හරි අපේ උදව්වක් අවශ්‍ය වෙන වෙලාවක් කියලා. එතකොට මග හරින්න හොඳයිද? නැහැ. අපි හිතමුකෝ පුංචි සුළු දෙයක් සාමාන්‍ය ඔයාලා එදිනෙදා පාසලේදී වෙන මේ වගේ සිද්ධියක් හිතන්නකෝ. ඔන්න ඔයාගේ යාළුවා ඔයා ගාව එක බංකුවේ එක මේසේ වාඩි වෙන යාළුවා. එයාද කෑම එක බැරි වෙලා එනවා. එයාගේ අම්මට අමතක වෙනවා කෑම එක දාන්න එයාගේ නේද? එතකොට ඒ යාළුවා කෑම කන්නේ නැතුව ඉන්නකොට පුතේ එයාට කෑම එකක් නැතිකොට ඔයාලා තනියෙන් කන එක හොඳයිද? ඒ යාළුවාගේ හිත රිදෙනවා නේද? අනේ මගේ අම්මාද මට කෑම එක දාන්න අමතක වෙච්ච නිසා මට කන්නත් නැහැ කියලා එයාට දුක හිතෙනවා නේද? ඒ කියන්නේ ඒ අවස්ථාව අපි යාට උදව් කළ යුතු අවස්ථාවක් නේද? එතකොට ඔයාලා දෙපාරක් හිතන්නේ නැතුව ටක්ගාලා ඔයාලගේ කෑම එකෙන් කොටසක් ඔයාද කෑම දාලාව දෙන්න මගේ කෑම එකෙන් කොටසක් මම ඔයාට දෙන්නම් අපි දෙන්න එකතු වෙලා කෑම කමු කියන තැනට ඔයාලගේ යහපත් ගතිගුණ දියුණු වෙන්න ඕනේ පුතේ. එතකොට තමයි ඔයාලා හොඳ දරුවෝ විදියට සමාජගත වෙන්නේ. ඉතින් අපි බලමු දුවේ පුතේ ඊළඟට මේ පන්ති කාමර දෙකක් ඔයාලට මම පෙන්නනවා. මෙතන බලන්න A සහ B කියලා පන්ති කාමර දෙකක් පේනවා. හරිද? ඊට පස්සේ මම ඔයාලගෙන් අහනවා ඔයාලා වැඩියෙන්ම කැමති මේ පන්ති කාමර දෙකෙන් කොයි එකටද? A එකටද නැත්නම් B එකටද කියලා. බලන්න A එකේ තියෙන පින්තූරෙන් ඔයාලට පේන පන්ති කාමරේ මොන වගේ එකක්ද කියලා. පුටු පෙරලිලා ඩෙස් හැමතැනම බෑග් හැමතැනම නේද? කොළ බිම පැන්සල් වැටිලා නේද? හරිම අපිලිවෙලයි. අර ගුරු මේසේ උඩ තියෙන මල් පෝච්චි වැටිලා බ්ලැක් බෝඩ් එක මකලත් නෑ නේද? හරිම අපිලිවෙලා අපිරිසිදු පන්ති කාමරයක් තමයි ඒ පින්තූරෙන් අපිට පේන්න තියෙන්නේ. ඊට පස්සේ බලන්න B පින්තූරේ. B පින්තූරේ තියෙන පන්ති කාමරේ ඩෙස් පිහිදලා පුටු ලස්සනට පිළිවෙලට තියලා ගුරු මේසෙත් පිළිවෙලට තියලා බෝඩ් එක මකලා ලස්සනට පොත් රාක්ක පිළිවෙලට හදලා නේද? හරිම පිළිවෙල පන්ති කාමරයක් තමයි B කියන පින්තූරෙන් පේන්න තියෙන්නේ. එතකොට දැන් ඔයාලා තීරණය කරන්න ඕනේ පුතේ A කියන පන්ති කාමරේටද ඔයාලා වැඩියෙන් කැමති B කියන එකට. මම අනිවාර්යෙන්ම දන්නවා මගේ පුංචි දුවලා පුතාලා කැමති මේ B කියන පන්ති කාමරේට. මොකද මේ B කියන පන්ති කාමරේ හරිම පිළිවෙල එකක් නිසා නේද? අපි ඊළඟට බලමු පන්තියේදී ඉගෙන ගන්නා විට අපි පිළිපැදිය යුතු දේවල් මොනවද කියලා. බලන්න පුතේ පන්තියේදී ඉගෙන ගන්නකොට අපි පිළිපදින්න ඕන දේවල් මොනවද කියලා තමයි දැන් මේ කියලා දෙන්නේ. පොත් බෑගය හා වතුර බෝතලය නිසි තැන තබන්න ඕනේ. සමහර වෙලාවට පන්ති කාමරේ අපිට නියමිත ස්ථානයක් තියෙනවනේ නේද? පොත් බෑග් එක තියන්න එක ස්ථානයක් වෙන් කරලා තියෙනවා. ඒකට වතුර බෝතලේ තියන්න වෙනම ස්ථානයක් වෙන් කරලා තියෙනවා. අන්න ඒවා එක එක තැන්වල සීසීකඩ තබන්න නැතුව පොත් බෑගේ එක තියන්න ඕන නිසි තැන තියන්න ඕන. වතුර බෝතලේ ඒක තිබිය යුතු තැන තියන්න ඕනේ. ඒ වගේම ඊළඟ එක පැන්සල් මකන වැනි ඉගෙනුම් උපකරණ නිවැරදිව පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ පැන්සල් මකන ඒවා පාවිච්චි කරාට පස්සේ ආපහු ඒවා අදාළ තැන්වල ස්ථානගත කරන්න ඕනේ. පන්තියේ තියලා එන ඒවා නම් ඒ තිබිය යුතු ස්ථානෙම්ම තියන්න ඕනේ. ඒ වගේම තමා මකන කෑලි පැන්සල් උල් කරන පැන්සල් වල තුල් කුඩු ඒවා හැමතැනම පන්තිය පුරා දාන්න හොඳයිද? නැහැ. ඒවා
පිළිවෙලට පැහැර කරන්න ඕනේ නේද? කුණු කූඩයක් තියෙනවා නම් ඒ කුණු කූඩය තුලට අපි විසි කරන අපද්‍රව්‍ය දාන්න ඕනේ. නේද? ඒවා ගොඩාක් පිළිවෙලට පිළිසිදු ඕනේ පන්ති කාමරයේදී ඇසිරෙන්න. ඊළඟ එක තමාට අදාළ මේසය හා පුටුව භාවිතයෙන් පසු නිසි ආකාරව තියලා යන්න ඕනේ. දැන් අපි පාසල් ඇවිල්ලා ගෙදර යන වෙලාවට ඩෙස් එකයි පුටුවයි ඔහේ සීසීකඩ දාලා දුවලා ගෙදර යනවද? නැහැ. ඔන්න මෙච්චර කල් එහෙම කරා නම් කවුරු හරි දුවෙක් පුතෙක් නොදැනුවත්කමට මීට පස්සේ එහෙම කරන්න එපා. ලස්සනට පන්තියෙන් යනකොට තමන් ඉගෙන ගත්ත ඩෙස් එකට පුටුවට ආදරෙන් නේද? ඩෙස් එක පුටුව පිළිවෙලට හදලා තියලා අන්න ඒ විදිහට තමයි අපි පන්ති කාමරෙන් පිටත් වෙන්න ඕනේ. ඊළඟට අපි බලමු පොත්පත් ගැන තමයි ඊළඟට කතා කරන්නේ. පොත්පත් හොඳින් පරිහරණය කළ යුතු ආකාරය. කොහොමද අපි පොත්පත් පාවිච්චි කරන්න ඕනේ කියන එක තමයි මෙතනදි මම කියලා දෙන්නේ. පුතේ පොත්වලට පිට කවර අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඔයාලගේ අම්මලා තාත්තලා පොත්වලට පිට කවර දාලා දෙනවනේ නේද? ලස්සන මල් අලවලා, ලස්සන කුරුල්ලෝ, සමනලේ ඔයාලා කැමති පින්තූර නේද? ඒවා අලවලා ලස්සනට පිට කවර දාලා දෙන ඒවා ඔයාලා ඒවා නිසි ආකාරව පිළිවෙලට පාවිච්චි කරන්න ඕනේ නේද? ඒවා ඉරා ගන්නේ නැතුව නේද? ඉතින් පළවෙනි එක තමයි පොත්වලට පිට කවර දැමීම. ඊළඟ එක පොත්වල අනවශ්‍ය දේ ලිවීමෙන් වැළකී යුතුයි. පාසලේදී ගුරුතුමා හෝ ගුරුතුමිය දෙන ක්‍රියාකාරකමක් අභ්‍යාසයක් හැරෙනකොට අනවශ්‍ය දේවල් බලි වෙන අනවශ්‍ය දේවල් ඇඳීමෙන් සම්පූර්ණයෙන් වැළකෙන්න ඕනේ ඉස්කෝලේ පොත්පත් වල. ඊළඟ එක තමයි නිරතුරුවම පිරිසිදුව තබාගත යුතුයි. පොත්පත් නිරතුරුවම පිරිසිදුව තියෙන්න ඕනේ පුතේ. ඊළඟ එක පොත්වල මුළු කොන් නොනැවෙනසේ පාවිච්චි කරන්න ඕනේ. පොත්වල කොන් නැවෙන්නේ නැති වෙන්න හොඳට පාවිච්චි කරන්න ඕනේ. ගොඩාක් සමහර දරුවන්ගේ පොත්වල කොන් නැවිලා නේද? පොත් හරිම අපිලිවෙලයි. ඒවා බලන්නත් කැතයිනේ. ඒ නිසා එහෙම කරන්නේ නැතුව පොත්වල මුළු කොන් හොඳට දිගහැරලා ලස්සනට අලුත් පොතක් වගේ හැමදාම තියෙන විදිහට ඕනේ ඔයාලා පොත්පත් පාවිච්චි කරන්න. ඊළඟ එක පොත්වල කොළ ඉරීමෙන් වැළකෙන්න ඕනේ. ගොඩාක් වෙලාවට ඔයාලා කරන දෙයක් තමයි මොන හරි හදිස්සියකට කොළයක් ඕන වුණාම පොතේ පිටුවක් ටක් ගාලා ඉරනවා. එතකොට අපි අර කලින් ලියපු අත්‍යවශ්‍ය පාඩම් වල පිටුත් ඉරනවනේ නේද? කවදාකවත් අපි ඉගෙන ගන්න පොත්වල කොළ ඉරන්න හොඳ නැහැ. ඒක නරක පුරුද්දක්. කවදාකවත් මින් පස්සේ අපි පොත්පත්වල කොළ ඉරීමෙන් වළකින්න. ඊළඟට අපි බලමු පොත් අපිරිසිදු වෙන්න හේතු මොනවාද කියලා. මේකට පුතේ හේතු ගොඩක් බලපානවා. අංක 1 තමයි පොත් භාවිතයෙන් පසු වසා නොතැබීමෙන් කුණු හා දූවිලි ගෑවෙනවා. දැන් පොතක් අපි ලියලා හරි කියවලා හරි ඉවර වෙන පොතක් අපි දිගෑරලා තියලා තියනවා කියන්නකො දවසක් විතර ගෙදරදී අපි පාවිච්චි කරන පොතක් කියලා හිතන්නකො. ඊට පස්සේ ඒක අපිට වහන්න අමතක වෙලා අපි හිම තියලා තිබ්බොත් ඒක උඩට මොනවා හරි හැලෙන්න පුළුවන්. තේ එකක් බොනකොට තේ චුට්ටක් හැලෙන්න පුළුවන්. නැත්තම් දූවිලි කුණු නේද? ඒ වගේ කුණු දූවිලි ගෑවෙන්න පුළුවන්. තව එහෙම නැත්තම් පුංචි නංගියෙක් මල්ලියෙක් ඔයාලගේ ගෙදර ඉන්නවා නම් එයාලා කන බොන දෙයක් ඔයාලගේ පොතේ ගන්න පුළුවන්. අන්න ඒ නිසා පොත් භාවිතයෙන් පස්සේ පොත වහලා ඒක නිසි තැනක පොත් ගාඩා කරලා තියෙන ගෙදර තියෙනවා නම් පොත් රාක්කයක් එහෙම නැත්නම් ඔයාගේ පොත් මේසෙ ලාච්චුවක් ඒ වගේ එකකට ඕනේ පොත දාලා තියන්න. ඊළඟ එක පොත් බෑගයට පොත් දැමීමේදී හිමින් පිළිවෙලින් නොදැමීම නිසා කොන් නැවීම සිද්ධ වෙන්න පුළුවන්. සමහරවිට ඔහේ පොත් ඔබලා දා ගන්නව නේද ගෙදර යන්න හදිස්සියට. එහෙම කරන්න එපා. ඒතකොට එක උඩ එක පොත් පැටලිලා එහෙම ඇඹරිලා පොත්වල පිටු නැමිලා කැත වෙනවනේ. ඉරෙනවා පොත් නේද? අන්න ඒ වගේ දේවල් වලින් වළකින්න ඕනේ. ඊළඟ එක පිට කවරේ ඉරී හෝ ගැලවී ඇති විට අලුත් කවරයක් නොදැමීම. පොත් අපිරිසිදු වෙන තවත් ප්‍රධානම හේතුවක් ඇත්තට මේක. ඒ කියන්නේ පොතක පිට කවරයක් ඉරිලා හරි ගැලවිලා හරි තියෙනවා නම් පුතේ අනිවාර්යෙන් ඒකට අලුත් කවරයක් දාන්න ඕනේ. එහෙම නොදා සිටීමෙන් වෙන්නේ තවදවත් ඒ පොත විනාශ වෙනවා නේද? ඒ පොත අපිට නිසියාකාරව පරිහරණය කරන්න අමාරුයිනේ. පොත ඉරිලා කොළ එල්ලෙනවා ගැලවෙනවා. ඒ වගේ
මොනවා හරි පොතක අඩුපාඩුවක් සිද්ධ වුණාම අපිට අග්ගාලා ඒ පොතේ අඩුපාඩුව හදලා ලස්සනට නැවත පාවිච්චි කරන්න ඕනේ. අනිත් එක තමා කිලිටි අත් වලින් පොත් ඇල්ලීම නිසා. තවත් ප්‍රධානම පොත් අපිරිසිදු වෙන හේතුවක් තමයි ඒක. අපි මොනවා හරි කෑමක් කකා බිබී ඉන්න ගමන් පොත්පත් පරිහරණය කරනවා වෙන්න පුළුවන් නේද? අන්න ඒ වගේ අවස්ථාවල් වල පොත්පත් බෙහෙවින්ම අපිරිසිදු වීමට ලක් වෙනවා. ඉතින් අද අපි ගොඩාක් වැදගත් විශේෂ පාඩමක් තමයි පුතේ ඔයාලා එක්ක මම අද කතා කරේ තමයි අපේ යහ පැවැත්ම කියන පාඩම. ඉතින් මේ වගේම තවත් වැදගත් පාඩමකින් ඔයාලා හමුවට එනතුරු සුබ දවසක්.